අදවසේම අද අපගේ මේ කටයුත්ත ආරම්භ කරන්නේ අපේ අංක 21 න් තරවදින අපගේ ආදරණීය වීරෝදාර මහත්මයාගේ ජයග්‍රහණය තවවුරු කිරීම සඳහා මේ සියල්ලම ආරම්භ කිරීමට පෙර ආතුව අපේ දහමට අපි මුල්තැන දී යුතුයි. ඒ වගේම අපේ මිස්කාන්ට වැඩම කරවා දාලා පුජනීය අපේ හාමුදුරන් වහන්සේගේ අවසර පතනවා. එම නිසා මුලින්ම පන්සල් සමාදන් වලට අපේ ඒ හාමුදුරන් වහන්සේට අපගේ নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියං ပි බුද්ධං සරණං ගච්ඡාමි තතියං ပි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සත්‍ය වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සියලු දෙනාට ආවාරගෙන සියලු දෙනාම ආශිර්වාද කරමින් වැඩි දුර කාල වේලා ගන්න නැතුව ඔබ මා කවුරුත් දන්නවා ඔබේ හදවතේ ජීවත් වෙන ආදරණීය වීරවරයා ශ්‍රී ලංකාව ඔහුගේ ජයග්‍රහණය විජයග්‍රහණය කරන්න එකතු වෙච්ච සියලු දෙනාගේ අද මේ ජනසමගයේ පළමුව පිළිගැනීමේ මේ කතාව කිරීම සඳහා මා ගෞරවයෙන් ආරාධනා කරනවා පාලාගම රාජු මහත්මයාට ඔබ සියලු දෙනාම පිළිගන්නා හැටියට නන්දන පිරිවෙනේ ආචාර්ය බොල්ගත් සොයඩස්ලි ඥානාර්ථ ධම්මපාසලේ ධර්මාචාර්ය රාජකීය පඬිත මිනිස්සත්තේ ඉන්ද සුමන ස්වාමීන් වහන්සේ සියලු දෙනා වෙනුවෙන් নমස්කාර පූර්වක මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒ වගේම පිළිගැනීමේ කතාව කෙටි කරන්න ඕන නිසා මම නංගන් කියන්න යන්නේ නැහැ. පළමුව අප 2020 මැතිවරණයේ ජනාධිපතිතුමන්ට ශක්තිය වන්නට මෙම අවස්ථාවට අංක 21න් මෙම ස්ථානයට පැමිණි රියාත් මිරාල් සරත් වීරසේකර මැතිතුම් ඇතුළු සියලුම සම්භාවනීය අමුත්තන් මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒ වගේම අපේ කෙටි දැනුම්දීමකින් මෙම ස්ථානයට පැමිණි ඔබ සියලුම දෙනාම
අපේ පවුලේ සියලු දෙනා වෙනුවෙන් ඒ සංඝයාගේ මණ්ඩලය වෙනුවෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා. මට ගොඩක් දේවල් කියන්න නැතත් මේක අවස්ථාවම නෙවෙයි. ඒක නිසා කෙටි වචනයක් කියන්නම්. මැතිතුනි ඔබතුමාව අපි තෝරාගත්තේ ඔබතුමා තමයි අපේ මේ මව්බිම රැක ගැනීමට ඒ උදාර රණවිරුවන් ඇතුළු අපේ ජනාධිපතිතුමන් ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඇතුළු සියලුම දෙනාව රැක ගැනීමට ඔබතුමා එදා ඒ ජිනීවාගේ නුවරට ගිහිල්ලා අපේ මව්බිමෙන් හඬ නැගුවා. ඒ වගේම සියලුම රණවිරුවන් වෙනුවෙන් ලංකාවේ තියෙන යුද බිමේදී ඔබතුමා ඒ මූලිකත්වය අරගෙන ඒ ඉෂ්ට සිද්ධ කරා අපේ මව්බිම වෙනුවෙන්. ඉතින් ඒ වගේම 19 වෙනි විවස්ථාව සංශෝධනය ගෙනා වෙලාවේ අපි දැක්කා එදා ටීවී එකේ ඔබතුමා තමයි හඬ නගලා අපේ මව්බිම බේරා ගැනීමට විරුද්ධ වුණේ. එන්නේ හේතුව නිසා තමයි මුලින්ම මම හිතුවා මෙයාලා මැතිවරණේ ඔබතුමාව අනිවාර්යයෙන්ම අපේ මනාපයක් දෙනවා කියලා. ඊට පස්සේ මගේ මල්නොන් එක කතා කළා. ඒ වගේම අපේ සංවිධායක මණ්ඩල එක කතා කළා. සියලු දෙනා කැමැත්ත පළ කළා ඒ අනුව ඔබතුමාගේ මනාපයක් ලබා දීමට. මැතිවරණේ අපි මේට සතියකට පෙර ගමේ ඔබතුමාගේ ප්‍රකාශනයෙන් බෙද අවස්ථාවේදී අපිට ඇත්තම හරි සතුටු වුණා. මොකද ඔබතුමාව ගෙන්නා ගැනීමට අපේ ප්‍රදේශවාසීන් බලාපොරොත්තු වුණා. ඒ හැකියාව තිබුණේ නැහැ කියලා. ඉතින් ඒවත් දැන් මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මම ඒකමඩ අපේ අධිනීතිඥ නුවන් ගල්ලාන්තුරාව මැතිතුමාට ඒ වගේම ඉන්දික හෝරාගේ හිටපු ප්‍රාදේශීය සභාපතිතුමාට කතා කරලා අපිට මේ දිනේ ලබා ගන්න කියලා ඉල්ලීම කරා. ඒ අනුව ඒව දෙපළ විසින් අපිට මේ දිනේ ලබා දුන්නා. ඉතින් ඒ අනුව ඔබතුමාට අපේ ගමේ සියලුම දෙනාගේ කැමැත්ත තිබෙනවා. ඒක නිසා මම වැඩිදුරටත් කතා කරන්න යන්නේ නැවතත් ඔබ සියලුම දෙනාව ඉතා ආදරයෙන් පිළිගනිමින් මම මගේ ස්තුති කතාව නිමාඩ පත් කරනවා. ඔබ සමට තෙරුවන් සරණයි. ඔබේ ජනාමුව සංවිධානය කරමින් ඔබ සියලු දෙනාව පිළිගැනීමේ කතාව කර රාජමාත්මර ගෞරවනීය සුදීප කරනවා. ආචාර්ය සරත් වීරසේකර මැතිතුමනි ඔබතුමාට මතක ඇති පොල්ගස්සෝවිල ශ්‍රී ප්‍රඥාවාස දහම් පාසලේ ත්‍යාගබෝධාන උත්සවයට ඔබතුමා දේශකෙක් කැඩීට විශේෂ දේශකයෙක් සහභාගී වුණා. මේ අවස්ථාවට සහභාගී වුණ අපේ අතිපූජනීය මහා සංඝරත්නයේ මිනිස්වත්තේ ඉන්දසිරි නායක මහින්පාණන් වහන්සේගේ ප්‍රධානාචාර්ය ධූරයේ යටතේ ලංකාවේ ප්‍රථම දහම් පාසල බවට පත් වුණා පොල්ගස්සෝවිල ශ්‍රී ප්‍රඥාවාස දහම් පාසල. ඒ නිසා උන්වහන්සේ මේ අවස්ථාවේදී හදවතියෙන් ගෞරවපූර්වක මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුයි. ඒ වගේම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණයට පෙර ඉඳන්ම ඒ පෙරමග සකසා දුන්නා වූ වියත් මග එළිය සංවිධානයේ සහ ජිනීවා සටනේදී ඔබතුමා සමග එකට සිටි ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ නුවන් ඉදිරි බැලන්තුඩා මැතිතුමා ආදරයෙන් මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුයි. ඔවුන් ගමට පමණක් නෙමෙයි රටට පමණක් නෙමෙයි රටේ න්‍යායට ගිහිල්ලා මාතෘභූමියේ වටිනාකම මාතෘභූමියේ අභිමානය ඊයෙන් ඔසවා තිබූ චරිත බුද්ධ ශාසනයට ඔබතුමා මෙහෙවර කළා වගේ ජාතියට මහා මෙහෙවරක් කළා වගේ ඔබතුමා තවදුරටත් ශ්‍රී ලංකා මාතාවට මහා මෙහෙවරක් කරන්න යන ගමනේදී ඔබතුමා සමග අත්යල් බැඳගෙන ඉදිරි ගමනට එකතු වන මේ අවස්ථාවට සහභාගී වන ගාල්ල රත්ගම ප්‍රාදේශීය සභාවක සභාපතිතුමා ටී නිමල් මහත්මයාට ඉතාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ජන හමුව ආමන්ත්‍රණය කිරීම සඳහා. සුබ සංජාකීව දාපතිතුමාටම මේ අවස්ථාවට වැඩමවදාල මහා සංඝරත්නය නවතරයි. වගේම එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ගාල්ල කොළඹ දිස්ත්‍රික්කයේ අනිවාර්යෙන්ම අංකයකටපත් වෙන අංක 20කින් තරඟ කරන අපි ගෞරවනීය රියාද් මිලාල් තරප්පිත මැතිතුමනි, ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙන මගේ හිතවත් නායක හමුදාවේ මාත් එක්ක සේවය කර හෝමගම ප්‍රාථමික සභාපති ඉන්දිය පොරගේ මැතිතුමනි, මේ අවස්ථාව සම්බන්ධ කරගෙන බින්දාර මහත්මයා පැමිණ සිටින ආගමික තාතේ සහෝදර සහෝදරියෝ, මම සත්‍යම් ප්‍රාථමික සභාපතිවරයා හැටියට
ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන 10න් 6ක් මම සම්බන්ධීකරණය කර මේ මැතිවරණය. හැබැයි මම අද තමයි අපේ යාත්මා කරත්තේ සර්ගේ මේ මැතිවරණ ව්‍යාපාරේ මේ වගේ සම්බන්ධ වෙන්න මම නිදහසක් ලැබුණේ අද. තමයි මේක තමයි භාග්‍යයක් විදිහට සලකනවා. මම අද මේ ආපු රැස්වීම කියලා අපි ගණනය කරනකොට සරත්තිකර සර් කොළඹ දිස්ත්‍රික්කයේ අංකයකට පත්වීම කිසි කෙනෙකුට වළක්වන්න බැහැ කියන එක ඉතාමත් ගෞරවයක් කරනවා. මොකද මම ඉතාම බොහෝ කාලයක් දේශපාලන නියුතු කෙනෙක් විදිහට මට ඒක ඉතාම හොඳට පේනවා. මිත්‍රවරුනි නායක හමුදාවේ සේවය කරන කාලේ ඉඳලා සරත්තිකර තමයි මට මේ සමාජයත් එක්ක වැඩ කරලා සමාජශීලීව ජීවත් වෙන්න ඉබන්කු මගේ සර්. ඒක නිසා අද තමයි මම පළවෙනි වතාවට අපේ සර් ඉන්න මේ වගේ රැස්වීමක මේ වගේ සර් ජයග්‍රහණය කරන මේ වගේ මැතිවරණයක මේ වගේ වචනයක් කතා කරන්න ලැබුණ අද. ඒක නිසා මට බොහොම හිතට සැනසීමක් තියෙනවා. මොකද මම අග්ගම රාජ්‍ය සභාවේ සභාපතිවරයෙක් හැටියට ඒ ඉන්න ගමනේදී මට මේ මහජනතාවත් එක්ක ජීවත් වෙන න්‍යාය ක්‍රමවේදය කියා දුන්නේ අපේ සර්. එනවා මම අද අග්ගම රාජ්‍ය සභාවේ සභාපතිවරයෙක් හැටියට විතරක් නෙවෙයි ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන ක්‍රියාවලිය ඉතාම ඉදිරියෙන් ඉන්නවා. ඉතින් අත්‍තරම මහත්මයෙක් විදියට මොකද කෙනෙකුට ජනතාවගේ ඒ අවශ්‍ය දේ හොඳට සමන් දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ වගේම ඒවට අවශ්‍ය විකල්ප විසඳුම් ලබා දෙන්න හොඳ ශක්තියක් තියෙන සර් කෙනෙක්. ඒ නිසා අද මේ ගමන මේ එනකොට මේ නායකත්වයේ කියන වළක්වන්න බැරි යථාර්ථවාදී ගමනක් තමයි අපේ මේ සරත්තිකර කරන්නේ. මොකද දේශපාලකයෙක් වුණත් අතිශටියෙන් ජනතාවට කියලා ඒ යථාර්ථවාදී වෙන ගමන එනකොට මේ වගේ ජනගණක් ඒ තමන් පසුපස තමන්ගේ ඒක රාශියේ කාටවත් වළක්වන්න බෑ. ඒ නිසා අද මොනතරම් දේශපාලන වැඩ කරපු දේශපාලන විදියක් මේ වගේ යථාර්ථවාදී නායකයෙක් මම දැකලා නැහැ. ඒ නිසා ඇත්තටම මම බොහොම ගරු කරන ඉන්දියා කොරලගේ අපේ සභාපතිතුමාට මේ වගේ අපේ සර්ට මම ඇත්තටම මම වචනේ පරිසමාප්තියෙන් කියනවා නම් මම මේ සරත්තිකර දකින්නේ දේවත්වයේ මනුස්සත්වයට එහා ගිය දේවත්වයේ මම සලකන්නේ. මම දකින්නේ එහෙම. මොකද මම අවුරුදු 30කට වැඩි කාලයක් ඇත්තටම කොළඹ දිස්ත්‍රික්කේ නෙවෙයි මුළු ලංකාවටම අත්තාමත්ම හොඳ සුභවාදී ගමනක අත්තිවාරමක් කියන මට කියන්න පුළුවන්. මොකද ගෝඨාභය රාජපක්ෂ මැතිතුන් එක්ක වැඩ කරන්න පුළුවන් නායකයෙකු වෙනකොට ගෝඨාභය රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා විශේෂයෙන්ම තෝරාගත්ත එක නායකයෙක් තමයි සරත්තිකර සර් කියන්නේ. මොකද නැත්තම් දිගමඩුල්ලේ ඉඳලා කොළඹට ඉන්න කියන්නේ නැහැ. ඒ නිසා අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඒ සෞභාග්‍ය දැක්ම වැඩසටහන ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නායකයන් අතර පළවෙනි පෙළේ ඉන්න නායකයෙක් තමයි සරත්තිකර කියන එක තාමත්ම ගෞරවයෙන් මතක් කරනවා. ඒ නිසා සමුන්නාන්සලා මේ රැඳුණාගේ මේ දක්වන සහයෝගයට ඉතාමත්ම මගේ ගෞරවනීය ඒ ප්‍රණාමය පුද කරමින් සරත්තිකරට අපේ නැතිදුන්ට අනිවාර්යෙන්ම මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අංක 1ට කොළඹ දිස්ත්‍රික්කෙන් පත් වෙන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සම්පූර්ණ කරනවා. සරත් වීරසේකර මැතිතුමන් කොළඹ දිස්ත්‍රික්කයේ පවණක් නෙවෙයි මුළු ශ්‍රී ලංකාවටම අයිති බව සනිටුවන් කරමින් දකුණු පළාතේ ඉඳලා ඇවිල්ලා රත්ගම ප්‍රාදේශ සභාපතිතුමා එතුමා වෙනුවෙන් නගපු හොනට ගෞරවනීය විසුද්ධි පුද කරන මේ අවස්ථාවේදී ආචාර්ය සරත් වීරසේකර මැතිතුමන් කියන්නේ නාවික නායකයෙක් පමණක් නොවේ හොඳ සිනමාවේදියෙක් සාහිත්‍යදරයෙක් තමන්ගේ ආගමට සේවය කළා ජාතියට සේවය කළා සංස්කෘතියට සේවය කළා හොඳ සිනමාවේදියෙක් කියලා සම්මානලාභී සිනමා අධ්‍යක්ෂකවරයෙක්. ඒ නිසා කලාවට බොහොම ආදරය කරන එතුමාගේ මේ ජන හමුවට පුංචි කලා අංගයක් එකතු කරන්න බලාපොරොත්තු වෙන කාල වේලා ඉක්ම ගිය සර්ගෙන් අවසර ඉල්ලගත්තා විනාඩි 2ක 3ක අවස්ථාවක දුන්නා. මොකද සර්ට තවත් රැසීම් කීපයකට යායුතු තියෙන නිසා නමුත් ඒ නිසා ඒ ගෞරවයක් එතුමාට පුද කරමින් මා ඊටාම ගෞරවයෙන් ආරාධනා කරන විරුදු ශිල්පියාට ඉක්මනින් මේ විරුදු ගායනය ඉදිරිපත් කරන්න හැටියට
තාපුඩ අයියේ ලස්සන අබුඩියක් ගාමු. තමම රචනා කරලා ජාතිය ගැන හැඟුමක් මාතෘ භූමිය ගැන හැඟුමක් ඇති කරලා මාතෘ භූමියට ආදරය කරපු වීරවරයෙක් ඉස්සරහා ඉදිරිපත් කරන අවස්ථාව ලැබීම ඔහුගේ ජීවිතයේ හොඳ සනිටුවන් දවසක්. ඒක දැකපු අපේ ඇස් දෙකත් අහපු කන් දෙකත් පින් කරපු අපි ඇත්තටම ඒ නිසා තව පාරක් අබුඩියක් ගාමු. ඒ වගේ කලාකාරයෝ ඇත්තටම රට රාජ්‍ය දෙකේ මිනිස්සු. ඒ නිසා ජනහමුවේ එකතු වෙමු අපි සියලු දෙනාම අංක 21 කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරගවදින රියාද් බිලාල් ආචාර්ය සරත් විලිසේකර මැදතුන් ගැන ඔබ මීට පෙර දකින්නට ඇති අසන්නට ඇති ඒ සියලු දේ මැද ආදරණීය ජනනායකයෙක් ආදරණීය රණවිරුවෙක් හදවතට ආදරය කරපු ලතෙත් බවපිලි සෞහෘද මිත්‍රයෙක් ආදරණීය පියතුමෙක් අප සියලු දෙනාටම ආදරණීය පියතුමෙක්ගේ වගේ සෙවණක් ඒ නිසා ආරක්ෂාවක් රටට ආරක්ෂා කරපු ආදරණීය පුත්‍රයෙක් ඒ නිසා සියල්ල තුලින් උපන් බිමට නැති මිනිහෙක් ඒ සියල්ල එක්කෙනෙක්ට කියන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා Taman උගත් පාසලේ Taman මේ ලෝකෙට දී කරපු ආදරණීය දෙමව්පිය යුගලගේ සිට අකුර උගන්වපු Tamanගේ සිත් සතර දීපු ආදරණීය විද්‍යාලයේ ඉඳලා Tamanට ලැබිච්ච හැම අවස්ථාවකම දෙන්නට පුළුවන් ඉහළම අභිමානය ලබා දුන්නා වූ ආදරණීය මනුෂ්‍යත්වයෙන් පිරි මිනිසෙක්. ඒ නිසා වැඩි වෙලා නොගෙන ඔබත් මගේ හදවතේ වීරයා ඔබත් මගේ ජීවිතේ රණවිරුවා අපි දැක්ක ආදරණීය සෞහෘද මිත්‍රයා අංක 21කින් තරගවදිමින් මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් නියත වශයෙන්ම අංකයේ ජයග්‍රහණය ලබන ආදරණීය රියාද් බිලාල් සරත් විලිසේකර මැතිතුනි ඔබටයි ගෞරවනීය ආරාධනය මේ පාලාගම කුමාර වීරගොන් රාජ වීරගොන් අපේ වාමාංශික දේශපාලනයේ දැවැන්තිය දෙන්න ඒ ආදරණීය සෞහෘදය සමග එකතු කරතා වූ මේ ජන රැළිය ආමන්ත්‍රණය කිරීම සඳහා ගෞරවනීය ආරාධනය රියාද් බිලාල් ආචාර්ය සරත් විලිසේකර මැතිතුනි ඔබතුමාට 1971 වසරේ කැඩෙට් නිලධාරියෙක් වශයෙන් රාජකීය නාවික හමුදාවට බැඳුණු ඔහු කොටි නසන නාවික මෙහෙයුම් රාශියකට අනුදුන් සිදුරු විහාරය උත්තම සේවා විශිෂ්ට සේවා විභූෂණ රණ වික්‍රම දීර්ඝ සේවා එකී විශිෂ්ටත්වය පිණිස ඔහු පිදුම් ලද ගෞරවනීය සම්මාන අතරින් කීපයකි. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම සරත් වීරසේකරගේ නායකත්වයට යටතේ ස්ථාපිත කර සිවිල් ආරක්ෂක බලකයේ ප්‍රථම අධ්‍යක්ෂකවරයා වූ ඔහු එම බලකය ක්‍රමවත් ප්‍රතිසංග්‍රහයකට අභිමානවත් බලකයක් ලෙස පෙරමුණට යැවිය. 30 වසරක සාකල යුද්ධයෙන් නිමා කළ විජයග්‍රාහී නායකයන් පස්දෙනා අග්‍රසී වීර අධිරාජ සරත් වීරසේකරන් හද ජාති ප්‍රණාමයෙන් හිමිය. 2010 වසරේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනයෙන් රටේ උන්නතිය උදෙසා දිගමනුවෙන් පාර්ලිමේන්තුවට තරඟ කර එම දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්ව කම්කරුවා කම්කරු සමුදා නියෝජ්‍ය අමාත්‍යවරුන් විදුන් ලැබිය. ඔහු සෑම විටම දෙවියන්ගේ හමුවන නිහතමානී මිනිසකු මෙන්ම සංවේදී හදවතක් ඇති මානව හිතවාදී සහෝදරයෙකි. කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදර්ශ ශිෂ්‍යයෙකු වූ ඔහු ක්‍රීඩාපතියේ ලැබූ දස්කම් හේතුවෙන් ආනන්ද වර්ණලාභියෙකුද විය.
දර්ශකයන් අතර ඉහළ ජනාධරයට පත් වූ ගාමිණී චිත්‍රපටය ඔහුගේ කොළඹ සිනමා නිර්මාණයයි. සිනමාව තුළ ඔහු සම්මානනීය අධ්‍යක්ෂකවරයෙකි. වනාකාරුව කමලසන්නසින් සමග වන මහා විජයබාහු රජතුමාගේ කතාපුවක වඩා ශ්‍රී සිද්ධා ඔහුගේ දෙවන සිනමා සිත්තමයි. සාහිත්‍ය ලේඛනයේ උපන් දස්කම් ලැබී සරත් වීරසේකරයන් ලේඛකයෙකු සහ කිරියෙකු දෙවනවා කාලින මාතෘකාවසේ විචාරාත්මකව ජනතාව අවබෝධ ඔහු තම පන්තිර අනවරතව මෙහෙවයි. Honorable S. Vino. Honorable Gunaratna Veerakumar. Pakshay. Honorable Eric Prasanna Veeramatne. Pakshay. Honorable Dr. Sarath Veerasekar. විරුද්ධයි. Honorable Sarath Veerasekar. විරුද්ධයි. විරුද්ධයි. වටම විකෘතියක් කළ යහපාලන රජයේ 19 වන සංශෝධනයට එරෙහිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ නිර්විහිදව සිය ඡන්දය වහල් කළ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස විය අත්ලාල් සරත් වීරසේකරයන් ඉතිහාසගත විය. කොටි ඩයස්පෝරාව දනලෙසු ජිනීවා සටනේ පුරෝගාමී අභිහිත හඬ සරත් වීරසේකරයන්ය. Look at the double standard. On one hand, UK pressurized to prosecute our war heroes, and on the other, protect Adele Balsingham, who trained the LTT women suicide harder. Whatever happened in Sri Lanka is genocide. And this war criminal is coming here and sitting down here and talking to us. I call upon the Swiss government to arrest him. When we define 495,000 fines for the innocent people in Laos, we are working. United States Special Reporter has said that for more than 7,000 have died in the world. Who is he? He said that he lied. These are the activists who are supporting terrorism. I have given blood to the Danish people. Has he given blood to the old people? My blood is running through the veins. සැබෑ ජීවා වීරයා ඔහුයි. සියලුම සුබ සන්ධ්‍යා වේවා. අධිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. අද මේ රැස්වීම සංවිධානය කරපු අපේ වීරපොළ මහතා සහ රාජු මහතා ඇතුළේ සංවිධායක මණ්ඩලයේ අවසරයි. අද මා වෙනුවෙන් මේ රත්ගම සිට මේ පැමිණි අපේ රත්ගම පාදිශ සභාපති තින්නමල් මැතිතුමා වගේම තුමාලාගේ දේශපාලන නායක අපේ සභාපති ඉන්දකෝල්ගේ මැතිතුමා මම තමයි මෙල්බර්න් වලට මට සහයෝගය දී නිසා පැමිණ මගේ මිත්‍ර අරුණාවසේක මැතිතුමාගේ අවසරයි. ඒ වගේම තමයි රුවන් බෙල්ලන්තුලාව මැතිතුමා එතුමා මාත් සමග ජෙනීවා ගියා. ජෙනීවා ගිහිල්ලා ඒක නිර්භීතව අපේ කණ්ඩායම නියෝජනය කළා. ඒ වගේම තමයි ගෝලීය සංසදයෙන් එතුමාගේ ඒ අනුග්‍රහය අපිට දෙකටම ලැබුණා. ඉතාම ජේෂ්ඨ ලංකා පුත්‍රයෙක් එතුමාගේ මැතිණියක් පිළිතුරු ඉන්නවා. ඒත්සාගේ අවසරයි. ඒ වගේම ආදරණීය හිතවතුනි සහෝදර සහෝදරීනි. අපි දන්නවා මේ වගේ රැස්වීමක් පවත්වන්නේ හෙටාන්දා තියෙන අගෝස්තු මාසේ 5 වෙනිදා තියෙන මහා මැතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉතාම ශක්තිමත් රජයක් ශක්තිමත් ආමාත්‍ය මණ්ඩලයක් ලබා දීලා අද රට වැටි තිබෙන තත්ත්වයෙන් ගොඩේීමට ඔහුට සහාය දීම සඳහා ජනතාව දැනුවත් කිරීම සඳහා තමයි මේ වගේ රැස්වීම් පවත්වන්නේ. ඒ නිසා මේ රැස්වීමට සහභාගී වෙච්ච සියලු දෙනාටම මගේ ස්තුතිය සහ ගෞරවය මේ අවස්ථාවේදී පිරිනමනවා. මම තුමා දන්නවා අවුරුදු 35ක් නාවික හමුදාවේ හිටියා.
ඒකෙන් අවුරුදු 28ක් මේටි මහමුදේ අපි යුද්ධය ආරම්භයේ සිට අවසන් දක්වා හිටපු අය. ඊට පස්සේ නාවික හමුදාවේ විශ්‍රාම යනකොට මට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ග්‍රාම ආරක්ෂක හමුදාව බාර දීලා කිව්වා මායින් ගම්මාන වල ඉන්න සිංහල වැසියන්ගේ ජීවිත ආරක්ෂා කරන්න කියන වගකීම් බාර දුන්නා. මුදමලා මතක ඇති ආරන්තරා භික්ෂු ඝාතනය, ඒ වගේම කැබිනි කොල්ලාවේ මනුෂ්‍ය ඝාතනය, ගෝඩගල මනුෂ්‍ය ඝාතනය, සැට්ටම් පිටිය, එතකොට මංගලගම මේ වගේ ඊටාම ම්ලේච්ඡ ලෙස අපේ සිංහල වැසියන් මායින් ගම්මාන වල ඝාතනය වෙනකොට තමයි මට ඒ වගකීම් බාර දුන්නේ. ඒතකොට ග්‍රාම ආරක්ෂක හමුදාව ඔබතුමාලා දන්නවා කොහොමද තිබ්බේ කියලා. රබර් සිරපු දෙක දාගෙන බුලත් පිට කාගෙන බෝරු දල හැදුවක් වගේ හිටපේ හමුදාව මම වෘත්තීයමය යුද හමුදාව බවට පත් කළා. සිවිල් ආශක බලකාර බවට පත් කළා. හොඳ පුහුණුවක් ලබා දීලා කමාන්ඩෝ කටයුතු දෙන පුහුණුව ලබා දීලා උන්ට රාත්‍රී සටන්කම පුහුණු කරලා අපිට පුළුවන් වුණා මාස 3-4ක් යනකොට සිවිල්ම මායින් ගම්මාන වල ඉන්න අපේ සිංහල වැසියන්ගේ ජීවිත ආරක්ෂා කරන්න. ඒ නිසා මම මේ ප්‍රදේශයේ කිසි කීර්ති නාමයක් උපයාගත්ත නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා මට අම්පාර දිස්ත්‍රික්කයෙන් දිගාවන දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට එන්න කියලා ආරාධනා කළා. මම ඒක ජයග්‍රහණය කළා. එතුමාගේ රජය යටතේ නියෝජ්‍ය ඇමතිවරයෙක් වලක් තමයි කටයුතු කළේ. නමුත් මෙවර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මට පැහැදිලිව උපදෙස් දුන්නා අම්පාර ඇතැරලා කොළඹට එන්න කියලා. එතුමායි මා එකට පාසල් ගියේ කොළඹ ආනන්ද මහ විද්‍යාලයට. එතුමායි මා එකට හමුදාවට බැඳුනේ. සමහර අය පිළිගත් නැතුව 1971 එතුමා රාජකීය යුද හමුදාවට බැඳනකොට මම 1971 රාජකීය නායක හමුදාවට බැඳුනා. අපේ අතර තියෙන සම්බන්ධය අවබෝධය නිසා ඒ ආරාධනා පිළිඅරගෙන අද මම කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණ අංක 21කින් ඒකට සහයෝගය දෙන්න තමයි අද මේ විශාල පිරිසක් දැස්ස සිටින්නේ. නැවත වරක් ඔබතුමාලාට මගේ ගෞරවය නමනවා. දැන් මෙතන ඉන්න ඔක්කොම පොට්ටුවට ඡන්ද දෙන අය. මම කොහොමද කරන්නේ? ඒක නිසා ඒ වගේම මටත් මනාප දෙන අය. ඒක නිසා මෙතන පොට්ටුවට ඡන්ද දෙන්න සහ මට මනාප දෙන්න කියමින් කිසිම තේරුමක් නැහැ. මේක මම කිව්වත් නැත. ඔබතුමාලා ඒ යුතුයකම ඉෂ්ට කරනවා. ඒක නිසා මම ඉතා කෙටි ප්‍රකාශයක් නැත්නම් කරුණක් පමණක් කියලා බ්ලොගින් මේ කතාව සල්කරනවා. දැන් අද ජනතාවට තියෙන කතාවක් තමයි උගත් බුද්ධිමත් අය පමණක් පාර්ලිමේන්තුවට ඇවිත් යුතුයි කියන ප්‍රකාශය අද තියෙනවා ජනතාව අතර. මොකද පසුගිය රජයේ කාලේ අපේ සාමාන්‍ය පෙළවත් පාස් නැති සමත් වෙච්ච නැති අය පාර්ලිමේන්තුවේ සිටින නිසා උගත් බුද්ධිමත් අය පමණක් පාර්ලිමේන්තුවට ඇවිත් යුතුයි කියලා ජනතාව අතර මතයක් තියෙනවා. දැන් කවුරුහරි මට ඇවිල්ලා කිව්වොත් මෙවර පාර්ලිමේන්තුවට උගත්කම සහ බුද්ධිමත්කම පමණක් තියෙන අය පාර්ලිමේන්තුවට ඇවිත් යුතුයි කියලා කවුරුහරි කියනවා නම් මට මම මේක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මම ඒකට එකඟ වෙන්නේ නැහැ. ඇයි මම එකඟ වෙන්නේ නැත්තේ? උගත්කම සහ බුද්ධිමත්කම පමණක් තියෙන අය පාර්ලිමේන්තුවට යැවීමට මම එකඟ වෙන්නේ නැත්තේ ඇයි? දබාන ජයපති වික්‍රමරත්න කියලා මන්ත්‍රීවරයෙක් හිටියා. ඊටාම උගත් සහ ඊටාම බුද්ධිමත්. පසුගිය රජයේ කාලේ. එයා තමයි මේ රට බෙදෙන ව්‍යවස්ථාව ගෙනාවේ පාර්ලිමේන්තුවේ. දැන් ප්‍රභාකරන් යුද්ධ කළේ අවුරුදු 30ක් තිස්සේ මේ රට බෙදන්න. අපි ඒක පරාජය කරන 29000 මැරුණා. 14000ක් ආබාධිත වුණා. අපි යුද්ධ කළා. අපේ මුළු ජීවිතේම සාගරයට දෙවුණා. එහෙම කරලා තමයි මේ යුද්ධ ජයගත්තේ. ප්‍රභාකරන් පරාජය වුණා. ප්‍රභාකරන්ට යුද්ධෙන් කරන්න බැරි වෙච්ච දේ ව්‍යවස්ථාවකින් දාලා තැටියකින් දෙන්න හැදුවේ අර උගත් බුද්ධිමත් මන්ත්‍රීවරු. ඊට උගත්කම සහ බුද්ධිමත්කම පමණක් තියෙන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ගියා වෙන්නේ ඒකයි. දැන් සුමන්ත්‍රණ කියන මන්ත්‍රීවරයා ද්‍රවිඩ සංධානයේ ඊටාම උගත් සහ ඊටාම බුද්ධිමත්. එයා තමයි මේ 19 වෙනි සංශෝධනය ගෙනාවේ. දැන් 19 වෙනි සංශෝධනය නිසා අද ජනාධිපතිතුමාට පොලිස්පතිවරයාව ඉවත් කරන්න තාම බෑ. අපි දන්නවා පොලිස්පතිවරයා දැන් වරින් වර මාංචු දාගෙන උසාවියට ගෙනියනවා. මාධ්‍යවල වෙනකොට පන්නලා දුවනවා. නමුත් ඒ වගේ පොලිස්පතිවරයෙක්වත් තාම ජනාධිපතිතුමාට අස් කරන්න බැරි මේ 19 වෙනි සංශෝධනය නිසා. ඒකෙන් තමයි ජනාධිපතිතුමාගේ බලය සම්පූර්ණයෙන්ම දියාරු කරලා දැම්මා. ඉතින් ඒ කියන්නේ ඒ වගේ රට අරාජික කරපු ඒ 19 වෙනි සංශෝධනයේ නිර්මාතෘවරයා උගත් සහ බුද්ධිමත් කෙනෙක්. උගත් සහ බුද්ධිමත් ඇමතිවරු තමයි අද මේ හම්බන්තොට වරාය චීනට වික්කේ. දැන් හම්බන්තොට වරාය දකුණෙන් මේ තොරණ යනවා අපේ ඉන්දියන් සාගරයේ පෙර අපිට දිග මුදු මාර්ගයේ හරිය මැද තමයි ලංකාව පිහිටලා තියෙන්නේ. ලංකාව ගෝලීය පිහිටම ඉතාම
වැදගත්. අපේ නැගෙනහිරින් තියෙනවා මැලකා සමුද්‍ර සංධිය කිලෝමීටර් 2000කින් අපේ බටහිරින් තියෙනවා වෝක් සමුද්‍ර සංධිය කිලෝමීටර් 2000කින් ඒ දෙක අවහිර කළොත් ඒ බ්ලොක් වල කිසිම නැවකට ඉන්දියන් සාගරයට එන්න බෑ. අපිට දකුණින් ඇන්ටාර්ක්ටිකාවේ කිසිම රටක් නැහැ කිලෝමීටර් දසදහස් ගණනක් යනකම්. ඒ නිසා තමයි අපේ රටට විවිධ ආක්‍රමණ ආවේ. අපේ චෝලයෝ ගැහුවා අපිට, පාණ්ඩයෝ ගැහුවා, ඊට පස්සේ කාලිංග මාගල ගැහුවා, ඊට පස්සේ පෘතුගීසි කාරයෝ ගැහුවා, ලන්දේසින් ආවා, ඉංග්‍රීසියෙන් ආවා. ඇයි? අපේ රටේ තියෙන වැදගත්කම නිසා. ඒ මූදු මාර්ගයේ හරි මැද අපි පිටලා ඉන්න නිසා. ඒ නිසා හම්බන්තොට වරාය දකුණේ හැමදාම යනවා නෞකා 400කට වඩා එක දවසකට. ඒ නෞකා 400කට වඩා දවසකට යනවා නම් ඒකෙන් භාගයකට අපි ඉන්ධන දුන්නා නම්, ජලය දුන්නා නම්, වෙන අවශ්‍යතා දුන්නා නම්, නඩත්තු කළා නම් මොනතරම් ඩොලර් ප්‍රමාණයක් අපිට විදේශ විනිමයක් එක දවසකට අපිට උපයන්න පුළුවන්ද? නමුත් ඒ ධන උල්පත, ඒ මහ සම්පත චීනට විකා අවුරුදු 198කට, අවුරුදු 99 දෙයකට. ඒක විකුණලා ගත්ත මුදල ප්‍රමාණවත් වන්නේ එක වසරකට රාජ්‍ය සේවකයන්ට විශ්වාසකට ගවන්න පමණයි. ඉතින් බලන්න මේ ද්‍රෝහිකම කලේ උගත් බුද්ධිමත් අය. මාබැක්කෝ කොල්ල කෑවේ උගත් බුද්ධිමත් අය. රණවිරුවන් ජෙනීවාට ගිහලා විවිධ අපරාධ කාර්ය කියලා පිළිගත්තේ උගත් බුද්ධිමත් අය. එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ උගත්කම සහ බුද්ධිමත්කම පමණක් තියෙන අය නෙමෙයි. ඒකෙන් කිසි වැඩක් නැහැ දේශයට ආදරය කරන්නේ නැත්තම්. එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ උගත් සහ බුද්ධිමත් වගේම දේශ හිතයිසි රටට ආදරය කරන, මාතෘ භූමියට ආදරය කරන අය තමයි අපිට පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. එහෙම ගියොත් එහෙම කවදාකවත් ඒගොල්ලෝ රට පාවලා දෙන්නේ නැහැ, මාතෘ භූමිය පාවලා දෙන්නේ නැහැ, අපේ රටේ සම්පත් පාවලා දෙන්නේ නැහැ, අපේ රටේ ඒකීයභාවය පාවලා දෙන්නේ නැහැ, අපේ රටේ රණවිරුවන් පාවලා දෙන්නේ නැහැ, අපේ රටේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට නිග්‍රහ කරන්නේ රටේ ජනතාව තමගේ ජනතාවසේ සිටිනවා. ඒකට අපි අත්‍යවශ්‍යම අපි පත් කර ගන්න ඕනේ උගත් බුද්ධිමත්කම තියන අය පමණක් නෙමෙයි, ඒකට අමතරව අනිවාර්යයෙන්ම මේ පුද්ගලයාට දේශීය නැත්නම් රටට ආදරයකම තියෙන්න ඕනේ. ඒතකොට තමයි රටක් ආදී වෙන්නේ නැතුව සංවර්ධනය කරන්න පුළුවන්. එච්චරයි මට කියන්න තියෙන්නේ. දැන් මෙතන මවුළු සෑහෙන සංඛ්‍යාවක් ඉන්න නිසා මම කැමති අම්මා වරුන්ගේ එක වචනයක් කියලා මගේ කතාව අවසන් කරන්න. ඇයි අපි ඉපදිච්ච භූමියට මාතෘ භූමිය කියලා කියන්නේ? මේ අම්මලා දන්නවද ඇයි අපි ඉපදිච්ච භූමියට මව්බිම කියලා කියන්නේ? අම්මාට ඉංග්‍රීසියෙන් කියන්නේ මදර් කියලා. එතකොට මදර්ලන් කියලා කියනවා අපේ ඉංග්‍රීසියෙන්. සිංහලෙන් කියන්නේ මව්බිම කියලා. ඇයි අපි ඉපදිච්ච භූමියට මව්බිම කියලා කියන්නේ? අපි ඉපදිච්ච භූමියට මව්බිම කියලා කියන්නේ අපි අපේ අම්මාට යම්සේ ආදරය කරනවාද එයා සමානවම ඉපදිච්ච භූමියට ආදරය කරන නිසා. අපි අපේ අම්මාව යම්සේ ආරක්ෂා කරනවාද එයා සමානවම ඉපදිච්ච භූමිය අපි ආරක්ෂා කළ යුතු නිසා තමයි අපි ඉපදිච්ච භූමියට මව්බිම කියලා කියන්නේ. ඉතින් ඒක ඉතා ගැඹුරු තේරුමක් තියෙනවා. අම්මා කියන වචනය මොනතරම් උත්තරීතර උතුම් වචනයක්ද? අම්මා ගැන මොනතරම් කවි ලියලා තියෙනවද, සින්දු ලියලා තියෙනවද නේ? ආදරේ උල්පත වූ අම්මා විතරක් නෑ කියන්නේ. අර ලස්සන ආදිනායි සින්දුව. සොම්නස හෝ සංතාපය අමුවේ සීවේ සීවේ අම්මා. අපිට දුකක් ඇතුණත් සතුටක් ඇතුණත් අපිට අම්මාව තමයි සීවෙන්නේ. දැන් සමහර සින්දු අපි දන්නවා, ඒක අපි රස විඳිනවා, ඒකේ ගැඹුරු තේරුම බොහෝ අය දන්නේ නැහැ. දවසක් පැල නැති හේනේ අකාල මහ වැසි වැස්සා කුකුලේ හංගාගෙනම ඔබ තෙමුණා අම්මේ පායනතුරු හිටි පියවර සිටියා ඔබ අම්මේ. අහලා දෙනවනේ සින්දුව. මොකද ඒක තේරුම? දවසක් පැල නැති හේනේ. හේනේ පැලක් නැති වෙන්නේ ඇයි? දැන් හේන හදනකොට අපි ගස් ටික ඔක්කොම කපලා හේනේ වපුරනවා. ඒක අස්වැන්න යනකොට පැලක් හදනවා. ඒතර පැල නැති වෙන්නේ හේනේ අස්වැන්න නෙල්ල ඉවරයි. අස්වැන්න නෙල්ලට පස්සේ පැලෙන් වැඩක් නැහැ, පැල කඩලා දානවා. ඒතර මේ පැලටයි අම්මා එන්නේ. පැල නැති හේනට අම්මා එන්නේ දරුවා බඩගින්නේ අඬනකොට. ඒ පැල නැති හේනට එනවා පලා කොළයක්, තෝරන කොළයක්, මුකුණන කොළයක් තියෙනවා කියලා ඒක මල්වල දරුවට දෙන්න. ඒතර එනකොට අනෝරා වැස්සක් වහිනවා හිතන්නේ නැතුව. එතකොට හේනේ කිසිම ගහක් නැහැ, කිසිම පැලක් නැහැ. අර අම්මා දරුවාව උකුලේ හංගාගෙන ඉන්නවා, ඇවිත් නැතුව හිටවනම ඉන්නවා. මොකද ඇවිත්වත් දරුවා තෙමන නිසා අම්මා තෙමනවා, දරුවා තෙමන්නේ නැහැ. ඒක තමයි ඒක තියෙන අම්මාගේ ආදරය තමයි ඒ සින්දුව කියන්නේ. අපි තේරුම දැනගන්න ඕනේ. ඉතින් මේ වගේ සින්දු සිය ගණනක් තියෙනවා. හැබැයි නුවන් බෙල්ලන් තුඩාව දන්නවා මම ආසම කරන සින්දුව මොකක්ද කියලා.
ඒක තමයි මම ආසන්න සින්දු තමයි ජීවිතේ මල් අපේ අම්මා ඉන්න කාලේ. ඇත දැකවල් හේ ජීවත් වෙන කාලේ. ඒක තමයි මම ආසන්න සින්දුව. දබාන අවුරුදු 100 ගාණක් පැරණි ලස්සන කවියක් තියෙනවා අම්මලා ගැන. සමහරව අම්මලා අඬනවා මේ කවිය කියනකොට. මොකද්ද? ඉරු දෙවියන්ගත් මහ මර්ධහනට කුමුක් ගසක් වුණු මගේ අම්මා කරකොලයක්වත් නැති බඩගින්නට දිගුල් ගසක් වුණු මගේ අම්මා ගෙරවිලි ගොඩතර විදුලි අකුණු මැද මහදඹර කොන මගේ අම්මා මරසෙන් පරදා බුදුහිමි පිටදුන් මහබෝවයි මට මගේ අම්මා. මොකද ඒ තේරුම? මම ගිනි කාස්ටකව්වේ ඉන්නකොට මගේ අම්මා කුඹුක් ගහක් වෙලා මට සෙවණ දෙනවා. මම බඩගින්නේ ඉන්නකොට මගේ අම්මා දිවුල් ගහක් වෙලා මගේ කුසකින්න නෙවනවා. මොනතරම් අම්මලා කුසකින්න ඉඳලා දරුවන්ගේ කුස බලන්නේ නැද්ද? දම කියන ගහට එන වදින්නේ නැහැ. අකුණු වදින්නේ නැහැ. ඒ නිසා තමයි පැරණි ගෙවල් වල උළුවස් හදලා තින්නේ දම ගහෙලියේ. ඒතකොට ගොරවනකොට අකුණු ගහනකොට එන ගහනකොට මගේ අම්මා දම ගහක් වෙලා මට ආරක්ෂා දෙනවා. ඒ අම්මාට මම ජයශ්‍රී මහ බෝධිය වගේ වදින්නේ. එහෙනම් ඒ වගේ අම්මා කෙනෙක්ට අපි ආදරය කරනවා නම්, ඒ වගේ අම්මා කෙනෙක්ට අපි ගෞරව කරලා ආරක්ෂා කරනවා නම්, එයා සමානව ඉපදිච්ච භූමියත් අපි ආරක්ෂා ගන්න ඕන, ගෞරව කරන නිසා තමයි අපි මාතෘ භූමිය කියලා කියන්නේ. එහෙනම් අපිට අද අවශ්‍ය උගත්කම් සහ බුද්ධිගම් පමණක් තියලා නෙමෙයි දේශිතයිශය අවශ්‍යයි. එහෙම දේශිතයිශී නායකයෙක් ඔබලා පත් කරගත්තා. පසුගිය නොවැම්බර් මාසයේ එතුමාට සහාය දෙන්න තමයි අපි පාර්ලිමේන්තුවට යන්න හදන්නේ. අපිට ඔයගලගේ සහාය ඉල්ලන්නේ. ඒකයි ඔබලාගේ සහයෝගයෙන් පාර්ලිමේන්තුවට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම එතුමාගේ සෞභාග්‍ය දැක්ම යථාර්ථයක් බවට පත් කරනවා වගේම මේ නිරතුරුවම ඔබලා ආශ්‍රය කරමින් ඒ අවශ්‍ය කරන ගැටලු වලට විසඳුම් දෙමින් අපිට පුළුවන් වෙනවා ඉදිරියේදී මේ ප්‍රදේශයේ ලංවන්න ජීවන තත්ත්වය ලංවන්න කටයුතු කරන්න. ඒකදීමට ශක්තිය දීම සදා ඔයගලගේ සහයෝගය ඉතා ගෞරවයෙන් අපේක්ෂා කරමින් මගේ වචන සාපේක්ෂ සමාජ කරන සියලු දෙනාටම දරුවක් සාකච්ඡා. පාදාගම කොමම ඉදවත් කුමාර වීරකෝන් වසන්ත වීරකෝන් ඇතුළු පවුලේ සමසා යුදාමුදා විශ්‍රාමික රංජිත් අවපතිස්ස නායකගේ සංවිධායකත්වයෙන් සංවිධානය කළ ජනාමුව ආමන්ත්‍රණය කළ එළඹෙන අගෝස්තු 5 වන දින මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොර්ටු යටතේ අනුවිසියකින් තරඟවදින ආචාර්ය රියාදත් විරාල් සරත් වීරසේකර කසුදුන්ට ජය වේවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මා ගෞරවයෙන් ආරාධනා කරනවා. පොදු ජන පෙරමුණ ඕමාරු කරු බලවන්නේ කාර්ය සභික පාලාගම කරු බලවන්නේ ලේකම් මලික් වීරකෝන් ආදරණීය විදාට ආදරණීය මුදල්වන්ට ගෞරව ආරාධනා කරන සුදීක සභාවකින් सुदर्शनाराम विहारवासी श्री प्रज्ञावस्थानम बसरे आचार्य राजीव पंडित सती इदसे स्वामी वासेला मैं गौरव की स्तुति पूरक मैं पिलिगन्නවා මොකද